पे प्रार्थना सावधान मिनव स्तुनिया पे प्रार्थना सावधान मिनव स्तुनिया पे प्रार्थना करुणा विन्न सावधान मिनव स्तुनिया पे प्रार्थना करुणा विन्न सावधान मिनव परमंडल वले वेडिंग दिन पितावन देवियनी අපට දයා කළ මෙනව लोके गलवागत पुत्रवन देवियनी අපට දයා කළ මෙනව स्त्रीतु सांत्वन देवियनी දයා කළ මෙනව सुपरिशुद्ध तीर्थे एक देवियनी අපනිසා යාඥා කළ මෙනව යම්ම පාපකිලුටෙන් නිර්දෝෂ වූ පන් සුද්ධ වූ මරියනි අපනිසා යාඥා කළ මෙනව සර්ව කාලයට පෙර අනාදී දෙවි පියාණන්ගේ කරුණා විප්‍රායෙහි ජනිත වුණා වූ උත්තමියනි අපනිසා යාඥා කළ මෙනව මාංශික වූ දේව කුමාරයාගේ මාතාව වන සවිසුද්ධ වූ කන්‍ය මාතාවෙනි අපනිසා යාඥා කළ මෙනව ස්පීතු සාන්තු දෙවියන්ගේ අති සෙනහස පිරිසිදු ප්‍රිය කාන්තාව වූ කන්‍යනි අපනිසා යාඥා කළ මෙනව සුපරිශුද්ධ තීත්‍රය උතුම් වූ මන්දිරේනි අපනිසා යාඥා කළ මෙනව සියලු උපාදාතරෙන් අති යනගි උත්තම වූ ස්වාමි දුවෙනි අපනිසා යාඥා කළ මෙනව ආදි පියාගෙන් පෞදෝසේ ලන්න උන සවිසුද්ධ වූ කන්‍යනි අපනිසා යාඥා කළ මෙනව නපුරු සර්පයාගේ හිස ශූන්‍ය කරන්නීමෙන් ආදීදී පූජිත වූ පරම ස්ත්‍රියනි අපනිසා යාඥා කළ මෙනව මෝසෙස් මුනි දර්ශනය කළ ගිනි මැද නොදා තිබුණු අද්භූත කටුපඳුර නැමැති කන්‍යනි අපනිසා යාඥා කළ මෙනව පරණ වේදාගමෙහි අනේකවර දිවසින් ප්‍රකාශ කර පෙන්වා දෙන ලද්දා වූ ජේෂ්ඨේනි අපනිසා යාඥා කළ මෙනව දේව ප්‍රඥාවේ නිමිත්ත වූ කරුණා අදහස් කඩිනම් කළා වූ දයාබරියනි අපනිසා යාඥා කළ මෙනව රාජකීය දසාට කට්ටුවක පරම්පරාවෙනි අපනිසා යාඥා කළ මෙනව දේව ප්‍රසාද පිරුණු සුපුරුතාලංකාරියනි අපනිසා යාඥා කළ මෙනව නොකඩ යාම ඔබ ඔප්පු කොට දයාබර ප්‍රාර්ථනාවලින් ලෝක ගැලවීම කඩිනන් කළා වූ උත්තම බිසවෙනි අපනිසා යාඥා කළ මෙනව පරාපර ස්වාමි දරුවන්ට යටහත් කීකර වුණා වූ මාතාවෙනි අපනිසා යාඥා කළ මෙනව යක්ෂ සෝදිසි වලට අධික බඩධාරී වූ පලියක් වන මාතාවෙනි අපනිසා යාඥා කළ මෙනව පශ්චාත්තාපෝ භෝකාරංගේ අඩක් කළම වන දයාබරියනි අපනිසා යාඥා කළ මෙනව කාලයේ පැමිණෙන්නට පෙර ජේසුස් ස්වාමි දරුවන් ලවා අද්භූතයක් කෙරෙව්වා වූ දයාබරියනි අපනිසා යාඥා කළ මෙනව අප ගලවා ගන්නට බිලිපඬුරු වීමට ජේසුස් ස්වාමි දරුවන්ට අවසර දුන් මාතාවෙනි අපනිසා යාඥා කළ මෙනව වලවොන් කෙරෙන් උත්තාන කළ ස්වාමි දරුවන් දැක ආනන්ද සන්තෝෂ නැවති ජල පිරුණු සමුද්‍රේනි අපනිසා යාඥා කළ මෙනව දේව ප්‍රසාද මාතා වන්ද මන්දිරයේ දවන කන්‍යාවෙනි අපනිසා යාඥා කළ මෙනව නිර්මීත වූ සකල වස්තුන් අතුරෙන් දෙවියන්ට උතුම් වූ ස්තුති පැවැත්වුවා වූ ජේෂ්ඨේනි අපනිසා යාඥා කළ මෙනව දෙවි ස්වාමි දරුවන් විසින් පරලෝක භූමි ලෝකාධිපතිනිය කොට ස්ථාපිත කළ ඒක රාජේශ්වරිනි අපනිසා යාඥා කළ මෙනව ලෝකේ මුළුල්ලේ ස්තුති වන්දනාමාන ලත් සුකුර්තාදහරියනි අපනිසා යාඥා කළ මෙනව පූර්ව කාලයේදී පටන් කාර්මෙල් නම් දර්ශන කන්දෙහි විශේෂ භක්ති පන්තියක් ස්ථාපිත කළා වූ ස්වාමි දුවෙනි අපනිසා යාඥා කළ මෙනව කාර්මෙල් කුට්ටමට අනන්ත කරුණා ඇති මාතාවෙනි අපනිසා යාඥා කළ මෙනව ඒ ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවන්ත සයිමොන් ස්ටොක් මුනිදුන්ට දර්ශනෙන් පෙනී ශ්‍රී සළුදාතුව වාර කළා වූ දයාබරියනි අපනිසා යාඥා කළ මෙනව ඔබගේ දයා ප්‍රේමේ ලාංඡනය කොට ශ්‍රී සළුදාතුව දෙවා වදාළ මාතාවෙනි අපනිසා යාඥා කළ මෙනව සුද්ධ ස්වභාවයේ සළුදාතු අනුභවයෙන් අනෙක් ආශ්චර්යමත් වූ අద్භූතවල් සිද්ධ කළා වූ කරුණාධාරියනි අපනිසා යාඥා කළ මෙනව ඔබගේ දාසයින්ට ප්‍රධාන ත්‍යාගයක් කොට ශ්‍රී සළුදාතුව දෙවා වදාළ රාජේශ්වරිනි අපනිසා යාඥා කළ මෙනව සුද්ධ සළුදාතුව භක්තියෙන් පළඳින්නට අත්‍යන්ත ප්‍රපදයාබර ආදර ඇති මාතාවෙනි අපනිසා යාඥා කළ
කළ මෙනව ඔබගේ ශ්‍රී සරුදාදු පන්ති අනුචාරෙන්ට මෙලොවදී වර ප්‍රසාද දී සුන්දකම් ලබා දෙන ස්වාමි දුවෙනි අප නිසා යාඥා කළ මෙනව බය භක්ති ආචාරෙන් ශ්‍රී සරුදාතෝ පළඳින අය අපාගතවෙන්ට නොහරින දයාවරිනි අප නිසා යාඥා කළ මෙනව ශ්‍රී සරුදාදු පන්ති අනුචාරෙන් සුතික ගිනිස්ථානයෙන් විගස ගලවා මොක්ෂපතට පමුණුවන උපකාරිනී අප නිසා යාඥා කළ මෙනව අති අමෘතෝ සරුදාතු මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව ජීවිත ඵලයේ දානය කළ ශ්‍රී වෘක්ෂේනි අප නිසා යාඥා කළ මෙනව දයාබරිතෝ රාජේශ්වරිනි අප නිසා යාඥා කළ මෙනව අනුකම්පාවේ මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව අති මధుරෝ ගුණවන්තිනි අප නිසා යාඥා කළ මෙනව පරදේශ වාසී වූ අපේ විශ්‍රාමේනි අප නිසා යාඥා කළ මෙනව ඔබට යාඥා කරන්නන්ට සහාය වෙන්නට සෑදී සිටින උපකාරිනි අප නිසා යාඥා කළ මෙනව කාලකන්ණි මනුෂ්‍ය පුත්‍රයන් වෙත අධික දයා ඇති කෘප දයාබරියනි අප නිසා යාඥා කළ මෙනව ඔබ වෙත භක්තිය ඇති අයට දේව සම්මුඛයෙහි අනුකොට ක්ෂමා ලබා දෙන මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව ස්වාමි දරුවන් අභිමුඛයෙහි අති බලවන්ත වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව යන්ගේ සහාය වන ධර්ම පූර්ණේනි අප නිසා යාඥා කළ මෙනව දුක්ඛිතයන්ගේ සැනසීමෙනි අප නිසා යාඥා කළ මෙනව ධර්මිෂ්ඨයන්ගේ ආධාරිනි අප නිසා යාඥා කළ මෙනව ඔබ විශ්වාස කර ප්‍රාර්ථනා කරන්නන්වත් නොහරින මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව යක්ෂ සෝදිසි වලට අධික බලධාරී වූ පලියක් වන මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව පශ්චාත්තාපෝ පෞකාරෙන්ගේ අඩක් කළමවන දයාබරිනි අප නිසා යාඥා කළ මෙනව සියල්ලන්ට ඕනෑ වන ආධාරිනි අප නිසා යාඥා කළ මෙනව ආත්ම කොට යාමේ රක්ෂා වරාය වැනි වූ කන්‍යනි අප නිසා යාඥා කළ මෙනව දෙවියන් හා මනුෂ්‍යයන් අතරේ මධ්‍යස්ථ වූ මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව කන්‍යා ශුද්ධයේ ආදර්ශේනි අප නිසා යාඥා කළ මෙනව සියලු සුචරිත ධර්මයන්ගේ ප්‍රතිරූපය වන මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව සකලවර ප්‍රසාද ගලා බසින ජල ධාරාවෙනි අප නිසා යාඥා කළ මෙනව ගැති වූ අපගේ ජීවිත කාරණාවෙනි අප නිසා යාඥා කළ මෙනව භුවි ලෝකේ නිශ්චය වූ බලාපොරොත්තුවෙන් සුර ලෝකේ ආශ්චර්යමත් වූ අලංකාරිනි අප නිසා යාඥා කළ මෙනව සර්ප වේශගත් යක්ෂයාගේ හිස ශ්‍රී විලඹින් පොඩි කළා වූ උත්තමියනි අප නිසා යාඥා කළ මෙනව රශ්මි ප්‍රභාරිත දොළොස්තරු මකුට දැරු රාජේශ්වරිනි අප නිසා යාඥා කළ මෙනව සූර්ය අරුණ ප්‍රභා නැමැති රාජ වස්ත්‍රාභරණින් දිලෙන සෞන්දර්යනි අප නිසා යාඥා කළ මෙනව විසදිතුවන්ට විෂය වන කන්‍යනි අප නිසා යාඥා කළ මෙනව මිත්‍යා දෘෂ්ටි නිර්මූලනය කරන සත්‍යවාදීනි අප නිසා යාඥා කළ මෙනව සයාගේ හිස පොඩි කර සතුරු සියල්ලම් පරාජය කොට ඔද බිඳහරින පරාක්‍රමම වූ බිසෝතුමියනි අප නිසා යාඥා කළ මෙනව සුතිකගෙන ස්ථානයේ වද විඳින්නන්ගේ වේදනා ලිහිල් කර විකස නිදහස් කරන්නා වූ පරම උපකාරිනි අප නිසා යාඥා කළ මෙනව වේද සභාවේ නිත්‍ය වූ සහාය වන ස්වාමි දුවෙනි අප නිසා යාඥා කළ මෙනව අන්තියෝක් ස්වභාවේ මහිමාලංකාරය වන කන්‍යනි අප නිසා යාඥා කළ මෙනව පරලෝකයටත් භුවි ලෝකයටත් මහා ආනන්ද කාරණාවෙනි අප නිසා යාඥා කළ මෙනව සුර දූතයන්ගේ රාජේශ්වරිනි අප නිසා යාඥා කළ මෙනව පූර්ව පිතෘන්ගේ බලාපොරොත්තුවත් වූ උත්තමියනි අප නිසා යාඥා කළ මෙනව ඉවත් ප්‍රසාදින් විසින් පෙර ප්‍රකාශ කළ කන්‍ය මාතාවෙනි අප නිසා යාඥා කළ මෙනව අපොස්තුලවරුන්ගේ ආනන්ද පිහිටෙනි අප නිසා යාඥා කළ මෙනව ප්‍රාණ පරිත්‍යාගින්ගේ ශක්තියනි අප නිසා යාඥා කළ මෙනව චාරණවාදීන්ගේ දීප්තියනි අප නිසා යාඥා කළ මෙනව කන්‍යාවන්ගේ විසෝවෙනි අප නිසා යාඥා කළ මෙනව සමත සුද්ධ සාන්තුවරයන්ගේ රාජේශ්වරිනි අප නිසා
යාඥා කළ මෙනුව ලෝක පාපලහන දේවාජ බාලකවෝ ජේසුනි අපට ක්ෂමා කළ මෙනුව ස්වාමී ලෝක පාපලහන දේවාජ බාලකවෝ ජේසුනි අපේ ප්‍රාර්ථනා සවදාළ මෙනුව ස්වාමී ලෝක පාපලහන දේවාජ බාලකවෝ ජේසුනි අපට කරුණා කළ මෙනුව ස්වාමී පුදස්සන අභියස සමිඳුන්ට තුති පසසගී ගයන්නට මේ යාගික පිළිවෙතට අප ශුද්ධෝත්‍රීත්වය නාමයෙන් මෙලෙසින් ඇතුල් වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන්න් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකම සහ ජීවන දානයත් ඔබ සියලු දෙනා සමගම පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව මනස්ථාපනය තුල දේව ප්‍රේමයට ඇතුල් වෙමු. හැඳින්වීම ලෝකාරම්භයේ සිට දේව කැමැත්තට පිටුපා ගිය ජනතාව නැවතත් දෙවියන් වහන්සේ හා සමගි කරවීමට උන්වහන්සේට අවශ්‍ය විය. එම නිසා දිවසූරු මගින්ද නායකයන් මගින්ද ජනතාව නැවත තම පාපයට හැරි සුද්ධවත් සෙනගක් බවට පත් කිරීම දේව අභිලාෂය විය. එහෙත් නිසි කාලය සම්පූර්ණ වූ පසු තම ඒකජාතික පුතුණුවන් ලොවට එවමින් සැබෑ සිත් හැරීමක් තුළ දෙවිදි සොයා යාමට මාර්ගයක් පියාණන් වහන්සේම අපට පෙන්වූසේක. එම නිසා දුර්වල දුබල ජනතාවක් වන අපගේ පාපයන් පිළිගනිමින් සැබෑ මනස්ථාපනයක් තුළ දෙවිඳුන් සොයා යාමට අවසි වරම් පතා මේ උතුම් වූ නුවණ දිව්‍ය යාගයට බැති සිටින් සහභාගී වෙමු. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ආදරේ දරුවනේ
අපි දෙවියන් වහන්සේ ළඟට උන්වහන්සේ ඉස්සරහට එද්දී හැම විටම එන්නේ බොහොම දෙවියන් වහන්සේ ළඟට එන්නට තරම් වරම් නොලබපු උන්වහන්සේගේ දයාව කරුණාව නැත්නම් උන්වහන්සේගේ ළඟ ඉන්නට නොහැකි ජනතාවක් විදියට. ඒකට හේතුව අපි පාපය තුළ කිලුට වෙලා දෙවියන් වහන්සේගෙන් ඈතට නිරන්තරයෙන්ම යන නිසා. එහෙම අපිට උන්වහන්සේ සමාව දානය කරමින් නිරන්තරයෙන්ම අපිව බාර ගන්න නිසා උන්වහන්සේට ස්තුතිවන්තව. ඒ දේව ආදරයට නිරන්තරයෙන් අපි පිටුපාන මොහොතවල් වෙනුවෙන් දෙවියන් වහන්සේගෙනුත් එකිනෙකාගෙනුත් සමාව ඉල්ලලා මේ දිව්‍ය පූජා යාගයට සහභාගී වන්නට අපව සුදුස්සන් කරන්නට කියලා අපි ආඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවනි ඔබටද මා පව කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත කන්මරියතුමියද සියලු සුදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් ආර්ථව ඉල්ලා සිටිමි. සියලු බල ඇති දේව මහත්මයන් අපට කරුණා කර අප සියලුම දෙනාගේ පව්කමා කර සදාතන ජීවනයේ අප සියලු දෙනාවම පමුණවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සර්ව යහපතානන් වූ දෙවී ස්වාමිනී ධර්මිෂ්ඨ උදාංකූ හදවත් තුළ පමණක් ඔබ වහන්සේ ආශාවෙන් වැඩවසන සේක්වේද. එම ධර්ම ගුණයන්ගෙන් සමන්විතව ඔබ වහන්සේ හමුවේ දිවිගෙවමින් අපගේ සිත්වලට ඔබ වහන්සේ වැඩමවා ගන්නට අප සියලු දෙනාම ඔබ වහන්සේගේ වරමින් සූදානම් කළ මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාහරම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයන්න් සහ අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සුදු පාලුතුමන් විසින් රෝමවන්ට ලියන ලද ලිපි 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ සිට 18 වෙනි වගන්තිය දක්වා පාපෙන් තොර කිසිවෙක් නැත. හොඳයි. එසේනම් ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස්ද? උසස් කෙනෙක් නැත. ජුදෙව්වරුන්ද විජාතීන් යන දෙපක්ෂයම පාපේ බලයට යටත් වී ඇතැයි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන සුද්ධ ලියවිල්ල මෙසේ ලියයි. ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත. එක්කෙනෙක්වත් නැත. හරි දැනුම ඇති එක්කෙනෙක්වත් නැත. දෙවියන් වහන්සේ සොයන එක්කෙනෙක්වත් නැත. හැම දිනම මුලාව ගොස් සිටිති. හැම දිනම එකසේ නොමග ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත. එක්කෙනෙක්වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනිවලක් වැනිය. ඔවුහු සිය දිවවලින්
සදහටම සිහි කරනසේක සමිඳුන්ද තුති පුදන්න එතුමන්ගේ නාමයෙන් අයදින්න ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න එතුමන්ගේ මෙල්කරු වූ ඊශ්‍රායෙල් වංශීනී එතුමන් තෝරාගත් සාකෝත්ගේ දරුවෙනි එතුමන් කළ පුදුම ක්‍රියාද එතුමන්ගේ ආශ්චර්යයන්ද එතුමන් දුන් විනිශ්චයන්ද සිහි කරන්න සමිදානෝ සිය ගිවිසුම සදහටම සිහි කරනසේක එතුමන් පරම්පරා දහසක් දක්වා අනකල සිය ගිවිසුම සදහටම සිහි කරනසේක ඒ ගිවිසුම එතුමානෝ ප්‍රවන් සමග කළසේක ඊසාක්ටද පියුරුම් කළසේක සමිදානෝ සිය ගිවිසුම සදහටම සිහි කරනසේක සමිදානෝ ඔහුගේ සෙනගට බොහෝ දරුවන් දුන්සේක ඔහුගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළසේක ඔහුගේ සෙනගට ද්වේෂ කරන්නත් ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නටත් සමිදානෝ මිශ්‍රවැසියන් පෙළකරසේක සමිදානෝ සිය ගිවිසුම සදහටම සිහි කරනසේක එවිට සිය සේවක මෝසේස්ද තමන් තෝරාගත් ආරෝන්ද සමිදානෝ යදුසේක ඔහු දිරිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝය මිස්රයේ අසිරිමත් ක්‍රියා කළෝය සමිදානෝ සිය ගිවිසුම සදහටම සිහි කරනසේක පසුතැවිලි වී සිත හරවා ගැනීමට උවමනා නැතයි සිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා පසුතැවිලි වී සිත හරවා ගන්නා එක් පෞකාරයෙකු ගැන ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය ඇතිවන්නේ යයි ස්වාමීන් වහන්සේ වදාරනසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක ලූක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. තවද උන්වහන්සේ මෙසේ වදාළසේක. රිදී කාසි 10ක් ඇති කවර ස්ත්‍රියක් හෝ
ඉන් එකක් නැතිව හොත් පහනක් දල්වා ගේ අතුගා ඒ සම්භවනතුරු අස්සක් මුල්ලක් නෑර ඕන කමින් සොයන්නේ නැද්ද. ඒ සම්භව වූට ඇමිතුරන්ද අසල් වැසියන්ද කැඳවා. මා සමග ප්‍රීතිවන්න මාගේ නැති වූ රිදී කාසිය සම්භවයයි ඔවුන්ට කියන්නේය. එලෙසම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමේන්. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, පාපය අපි හැම දෙනාගේම ජීවිතවල අත්දැකීමක්. අද පාවුලතුමාගේ රෝමවරුන්ට ලියපු ලිපියෙන් කියවපු කොටස තුළ අපිට කියනවා ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක්කෙනෙක්වත් නැත කියලා. පාපයක් නැති එක්කෙනෙක්වත් නැහැයි කියලා කියනවා. ඒ නිසා අපි කාටවත් බෑ අපි තුල පාපයක් නැහැ, අපි පව් කෙරුවේ නැහැයි කියලා කියන්න. සමහර වෙලාවට නේ කොමිසම් කරන්න ආවහම සමහර අය කියනවා ෆාදර් පව් කරලා නැහැ, ඒ වුණාට ඉතින් ආව කොමිසම් කරන්න කියලා. මම ගොඩක් වෙලාවට එහෙම අයට කියනවා මේ පූජාවෙන් පස්සේ පොඩ්ඩක් හම්බෙලා යන්න, මොකද ෆාදර්ට කියලා ඔයාගේ සුරුවමක් හදලා පල්ලිය තියන්න ඕන කියලා. පව් කරලා නැත්තම් නේද සුද්ධවන්තයෙක් නේ ඈ. ඉතින් දෙයනේ සුද්ධවරයට ඔසනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ නේ, මම පව් කරලා නැහැයි කියලා කවුරු හරි කියනවා නම් එයා සුද්ධවන්තයෙක්. සුද්ධවන්තියක්. ඒ නිසා සුරුවමක් හදලා තියන්න ඕන. ආදර්ශයට ගන්න නේද? හැබැයි අපි හැමෝම පව්කාරයෝ. බොහොම පැහැදිලිව පවුරුතුමා කියනවා ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක්කෙනෙක්වත් නැත කියලා. ඒ නිසා අපි හැමෝම පව්කාරයෝ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. යමෙක්ට හිතෙනවා නම් මම පව් කරලා නැහැ, මට පව් නැහැ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ හෘද සාක්ෂිය මේ යමින් තියෙනවා. ඒ පුද්ගලයාට පාපය පිළිබඳව වැටහීම නැති වෙලා ගිහිල්ලා. අර දතක් ගලවන්න ගියාම බෙහෙතක් විදිනවනේ හිරි වැටෙන්නේ නේ. හිරි වැටෙන්න බෙහෙත විදලා දත ගැලෙව්වහම සමහර අය අහනවා ගැලෙව්වද දත කියලා. නේ දැනෙන්නේ නැහනේ නේද? ඒ වගේ හෘද සාක්ෂිය හිරි වැටුනහම කෙනෙක්ට මම පව්කාරයෙක් කියලා දැනෙන්නේ නැති වෙන්නට පුළුවන්. හැබැයි ඒකින් අදහස් කරන්නේ නැහැ පුද්ගලයෝ පව්කාරයෝ නෙමෙයි කියලා. පාපය සමහර වෙලාවට වැටහීමක් නැති හින්දා කියනවනේ මම පව්කාරයෙක් නෙමෙයි කියලා. මම පව් කරා කියලා දන්නේවත් නැහැ. ඇයි පාපය පිළිබඳව හැඟීමක් දැනීමක් නැහැ. ඒක නිසා මොකද්ද මේ පාපය කියන්නේ කියලා ඉස්සෙල්ලා ටිකක් අඳුන ගන්නට ඕනේ. එහෙම හොඳයි නේද? පාපය කියට මේ පාපය ඇත්තටම හීබ්‍රු සංකල්පයක්. සංකල්පයක් කියන එක වචනයකට වඩා එහා ගිය දෙයක්. ඒකේ වචනයකට වඩා ගැඹුරු අර්ථයක් ඇතුල් වෙලා තියෙනවා. හීබ්‍රු මනසින් තමයි පාපය ඉස්සෙල්ලාම එන්නේ. හීබ්‍රු ජාතික තමයි පාපය කියන සංකල්පය හඳුන්වලා දෙන්නේ. ඒ සඳහා යොදා ගන්න වචනය හමාටියා කියලා. මාටියා අහලා තියෙනවනේ, මාටියා ගහනවා කියලා අහලා තියෙනවද? ඈ මාටියා නෙමෙයි හමාටියා. හරිද? හයන්නක් ඉස්සරහට දා ගන්න ඕන. හමාටියා කියන හීබ්‍රු වචනය තමයි පාපය සඳහා යොදාගත්ත වචනය. ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ to miss the aim, to miss the target කියලා. ඒක සිංහලට පරිවර්තනය වෙන්නේ ඉලක්කය මගහැරී යාම. පාපය කියන්නේ ඉලක්කය මගහැරී යාම. පැහැදිලිද? මම රෝහල් උපාධිපතිතුමෙක් විදිහට වැඩ කරද්දී මේ අංගොඩ තියෙනවා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය. අහලා තියෙනවද එහෙම එකක් තියෙනවා කියලා? ඔය නම කිව්වහම ගොඩක් අය දන්නේ නැහැ. පිස්සන් කොටුව කිව්වොත් දක් ගාලා දන්නවා. මානසික රෝගීන් සඳහා වෙන රෝහලටත් අපි සතියකට දවසක් යනවා. හැම සිකුරාදාම අපි යනවා එතන ඉන්න රෝගීන්ව බලන්න. ඔහේ අද්දී එක රෝගියෙක් ඉන්නවා මට මතකයි හැමදාම බස් එකක් එලවනවා.
පොඩි කාලේ බස් එකවල තියනනේ පිප් පිප් ඈ හොන් එක ගහලා ගියර් එකක් දාලා බස් එකවල තියනනේ පොඩි කාලේ ඈ ඒවල තියනනේ ඒක තමයි මේ මිනිස්සු හැමදාම බස් එකක් එලවනවා ඈ දැන් මං එනවා දැක්කොතින් අපි එනවා දැක්කහම හොන් එක ගන්න පිප් පිප් හොන් එක ගන්නවා ඒ කියන්නේ සුහදතාවය ප්‍රකාශ කරනවා ඉතින් අපි අහනවා මේ ඩ්‍රයිවරු නෑ කොහෙද යන්නේ අද කොළඹ යන්නේ එතකොට එක දවසක් මේ ළඟ ඉන්න කෙනෙක් තවත් ඒ වගේම කෙනෙක් කියනවා මුට පිස්සුපාද ඌ කවදාවත් කොළඹ යන්නේ නැහැ දැන් මං හිතුවා දැන් මේ මිනිස්සයා බස් එක ගලවන්නේ එක තැනින් දන්නේ ඒකින්ද වෙන්නේ දැන් මේ මිනිස්සයා මේ කවදාවත් කොළඹ යන්නේ නැහැ කියලා කියුවේ කියලා ඒ වුණාට ඉතින් හොඳ නෑනේ නේ අර මාව දැකලා බොහොම සුහදව මු කවදාවත් කොළඹ යන්නේ නැහැ කියලා මිනිස්සයා කිව්වහම ඉතින් නිකන් අතහැරලා දාලා යන්න බැරි හින්දා මං ඇහුවා ඇයි කවදාවත් කොළඹ යන්නේ නැහැ කියලා කියන්නේ? පාදු යන්නේ යාපනයේ පැත්තටනේ කොහොමද කොළඹට යන්නේ කියලා. ඌ යන්නේ යාපනයේ පැත්තට ඉතින් කොළඹට යන්න බෑ උට කවදාවත්. ඇත්ත නේද කතාව? ඈ මොකද වෙලා තියෙන්නේ? කොළඹට යනවා කියලා කිව්වට ඉලක්කේ මග ඇරලා යාපනයේ පැත්තට යන්නේ. ඒතර කොළඹට යනවද? නෑනේ. නේ. මානසික රෝගියෙක් වුණත් කිව්වේ ඇත්ත කතාව. ඔය යන්නේ යාපනයේ පැත්තට ඒ හින්දා උට කවදාවත් කොළඹට නම් යන්න වෙන්නේ නැහැයි කියලා. අපිත් ඉලක්කයකට යන මිනිස්සු. අපිට කිතුණුව විදිහට කතෝලිකයෝ විදිහට ඉලක්කයක් තියෙනවා. මොකක්ද අපේ ඉලක්කය? කිතුණුව අපේ ඉලක්කය බොහොම පැහැදිලිව ස්වාමීන් වහන්සේ අපිට මේ ලෝකයේ තිල ජීවත් වෙන්නට දීලා තියෙන ඊටාම කෙටි කාලය යහපත් ආකාරයෙන් ගත කරලා දෙවියන් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් ගත කරලා දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන විදිහට ගත කරලා උන්වහන්සේ කැමති විදිහට ගත කරලා උන්වහන්සේ අපිව කැඳවන මොහොත වෙද්දී මේ ලෝකෙන් උන්වහන්සේ අපිව අරගන්න මොහොත වෙද්දී උන්වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලය දකින්නට පුළුවන් ආකාරයෙන් ජීවත් වෙන එක තමයි අපේ ඉලක්කය. අපේ ඉලක්කය දෙවියන් වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලය දකින්න එක. ඒ කාරණාවට බාධා වෙන යමක් අපි කරනවා නම් අන්න අපි ඉලක්කය මග අරගත්ත පුද්ගලයෝ. මේ ජීවිත කාලය තුල අපිට යම් යම් දේවල් නිසා දෙවියන් වහන්සේව මග ඇරිලා නම් අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා වෙන පැත්තකට යනවා නම් අපිට දෙවියන් වහන්සේ කියන ඉලක්කය මග ඇරෙනවා නම් අන්න අපි පාපය තුල ජීවත් වෙන පුද්ගලයෝ. මොනම දෙයක් නිසා හෝ දෙවියන් වහන්සේට මුහුණ දෙන්නට මට බැහැයි කියලා හිතන මොහොතක් මට තියෙනවා නම් අන්න එතකොට අපි පෞකාරයෝ. පාපය බොහොම සරලයි ඒ විදිහට බලද්දී. දෙවියන් වහන්සේට මුහුණ දෙන්න බැරි එහෙම නැත්නම් අනිත් මිනිස්යන්ට මුහුණ දෙන්න බැරි යමක් මම කරනවාද අන්න ඒක තමයි පාපය වෙන්නේ. පාපය පිළිබඳව බොහොම සරලව තේරෙනවා නේ. උදාහරණයක් විදිහට යාපනයේ පැත්තට යන්න ගියොත් කොළඹට යන්න බෑ මට. ඒක නිසා දෙවියන් වහන්සේ ළඟට යන්න බෑ. දෙවියන් වහන්සේව මග ඇරෙන ආකාරයේ කටයුතු මම කරනවා. දෙවියන් වහන්සේව අතහැරලා දෙවියන් වහන්සේට පිටුපාලා කටයුතු කරනවා නම් එතකොට අපිට දෙවියන් වහන්සේ ළඟට යෑමේ ඉලක්කය වෙත යන්න බෑ. පාපය හරිම සූක්ෂමයි. මිනිස්යන්ව බොහොම ආකර්ෂණීයව රවට්ටන්න පුළුවන් පාපයට. ආදම් සහ ඒව එහෙම රැවටුණානේ. මතකයිද? ආදම් සහ ඒව රැවටුණා. බොහොම ආකර්ෂණීය විදිහට යක්ෂයා ආදම් සහ ඒව රැවට්ටුවා. පාපය ඒ වගේම ආකර්ෂණීය විදිහට අපිවත් රවට්ටනවා. මේ මෑතකදී දුප්පත් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා චීස් ඉල්ලනවා හැමදාම චීස් තාත්තා වැඩට යද්දි තාත්තේ අද මට චීස් අරන් එන්න කියලා කියනවා. ඉතින් මේ තාත්තා එක දවසක් චීස් එකක් අරගෙන එනවා දරුවට දෙන්න. දරුවට පුතේ මම මේ චීස් ගෙනාවා කියලා තාත්තා චීස් එක දුන්නාම මේ දරුවා චීස් එකකින් දමලා ගහනවා තාත්තට. මේ මොන ජරාද මට මේවා එපා.
ඇයි පුතේ චීස් ගේන්න කියලා කිව්වේ? මට මේ ජරාව ඕනේ නැහැ. මට ඕනේ අර ටීවී එකේ පෙන්නන. ඒ වගේ ලෝකය බොහොම ආකර්ශනීය විදිහට අපිව පාපයට පොළඹවනවා. ඒ පාපයට අපි පෙළඹුණාම පාපය තුළ ඇති වෙන්නේ විනාශයමයි. ආදම් සහ ඒව පාපයට වැටුණාම උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ආදම් සහ ඒව පාපයට වැටෙනවා. පාපයට වැටුණාම මනුෂ්‍යයට වෙන්නේ සම්බන්ධතාවයන් කැඩිලා යනවා. කෙනෙක් පව් කරන්න පටන් ගත්තාම කාට විරුද්ධවද මේ පුද්ගලයා පව් කරන්නේ? පුද්ගලයාත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩෙනවා. දුරස් වෙනවා. කෙනෙක් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න පටන් ගත්තාම දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩෙනවා. ආදම් සහ ඒව පව් කරාට පස්සේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය දුරස් වුණා. සුදු බයිබලයේ තුල උත්පත්ති පොතේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මාපු පළමු මිනිස්සෙයි බොහොම සුහදශීලී. දෙවියන් වහන්සේ හැමදාම හවස් වරුවේ එනවා පුංචි වටයක් ඇවිදලා යන්න උද්‍යානයේ. එහෙම එනකන් ආදම් සහ ඒව බලාගෙන ඉන්නවා. ආවහම දෙවියන් වහන්සේත් එක්ක බොහොම සුහද කතා බහක යෙදিলা උද්‍යානයේ ඇවිදිමින් ඉන්නවා. හැබැයි පව් කරපු දවසේ සුපුරුදු විදිහට දෙවියන් වහන්සේ එනවා. ඇවිල්ලා බලනවා වෙනද මං එන සද්ද ඇහුනහම දුවගෙන එන මේ ගෑණී මිනිහා යද නැහනේ. මොකද වෙලා තියෙන්නේ? එයන් වහන්සේ ටිකක් ඇවිල්ලා බලනවා ඔහේ නෑ දෙන්න අතුරුදහන් වෙලා. දෙවියන් වහන්සේ නම කියලා කතා කරනවා. එතකොට ආදම් හැංගිලා ඉඳලා කියනවා ස්වාමීනි ඔබ එන සද්ද මට ඇහුණා. ඒත් මං නිර්වතින් නිසා මම හැංගුණා. ඒක තමයි ආදම් දෙන උත්තරේ. දෙවියන් වහන්සේ අහනවා කවුද ඔබට කිව්වේ ඔබ නිර්වතින් කියලා? ප්‍රේමන්තේනි මේක හරි සරල කතන්දරයක්. මේ දවස් වෙනකන් පව් කරනකන් ආදම් සහ ඒවට Taman නිර්වතින් හිටිය කියලා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක උද්‍යානයේ ඇවිද හිටියා. හැබැයි පව් කරපු මොහොත වෙද්දී මන් නිර්වතින් කියලා දැනෙන්න පටන් ගන්නවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් අද මම ගියා ගෙදරකට මං යද්දී මම දකිනවා මම පයින් ඇවිදගෙන යද්දී මේ ගේ ඉස්සරහා හිටපු මහත්තයෙක් සරමක් ඇඳගෙන හිටියේ මේ උඩුකය නිර්වස්ත්‍ර ටක් ගාලා ෆා දෙනවා දැක්ක ඇදීම දුවලා ගිහලා ගෙට ගිහලා කමිස ෂර්ට් එකක් ටක් ගාලා ඇඳගෙන එළියට ආවා. මම එයාලා ගෙදරට නෙමෙයි ගියේ. ඇයි ගෙදරදී ෂර්ට් එක නැතුව ඉන්න පුළුවන් හැබැයි ෆාදව දැක්කහම ෂර්ට් එක නැතුව ඉන්න බෑ. හේතුව මොකද්ද? සම්බන්ධතාවයේ යම්කිසි දුරස්ත බවක් තියෙනවනේ. ෆාදේනවා ෆාදර ගරු කරන්න ඕන ගරු කටයුතු සම්බන්ධතාවයක්. ඒක ගෙදර අයත් එක්ක තියෙන සුහද සම්බන්ධතාවය නෙමෙයිනේ නේද? එතකොට මම නිර්වතින් කියලා දැනෙන්නේ සම්බන්ධතාවය දුරස් වෙන්න පටන් ගත්තාම. එතකොට පාපය බොහොම පැහැදිලිව ආදම් සහ ඒවට කෙරුවේ ඒ අයව දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච සුහඳ බොහොම කිට්ටු යාළුවෝ වගේ හිටපු සම්බන්ධතාවයෙන් ඒ අයව ඈත් කරා. දෙවියන් වහන්සේගේ මිනිස්සය ඈත් වුණාම මම ඊයේ දවසේ ඔබට මතක් කරා කයින් බොහොම පැහැදිලිව කියනවා ඔබ වහන්සේගේ මාව ඉවත් කරොතින් මාව හම්බෙන පළවෙනි මිනිසයා මාව මරලා දායි. ඒ නිසා නේ එහෙමනම් කරන්න එපා. දෙවියන් වහන්සේගෙන් ඈත් වුණාම අපිට අයිති වෙන්නේ මරණයයි විනාශයයි. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා මිනිසයාට ගැලවීමක් නැහැ. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා මිනිසයාට සැනසීමක් නැහැ. අගෝස්තුනි මුනිතුමා කියලා මාව හදලා තියෙන්නේ ඔබ වහන්සේ තුල සැනසීම හොයන්න. ඔබ වහන්සේ තුල සැනසීම හොයන තෙක් මාගේ ආත්මයට සැනසීමක් නැත කියලා කියනවා. දෙවියන් වහන්සේ තුල සැනසීම හොයනකම් අපි ජීවිතේ හොයන සැනසීම කිසිම තැනකදී අපිට හම්බ වෙන්නේ නැහැ. අපි පාපය තුල ඉඳගෙන දෙවියන් වහන්සේ තුල සැනසීම හොයන්න අපිට පුළුවන් කමක් නැහැ. පාපය තුල තියෙන්නේ ආකර්ෂණයත් එක්ක විනාශය. හිමවලස්සු ගැන අහලා තියනවද? අහලා තියනව නේද? ඔව්. හිමවලස්සු ඉන්නේ හිමේ. හිම මිදිලා හිම දිය වෙන කාලෙ වෙද්දි හිමවලස් ගහන බොහොම අඩු වෙනවයි කියලා කියනවා. ඇයි හිමට ඔරොත්තු දෙන්නේ නැද්ද? මැරෙනවද? නෑ.
හිමට ඔරොත්තු දෙනවා හිමවලස්සු. හිමේ ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. හැබැයි කොහොමද මේ හිමවලස්සු මැරෙන්නේ? මැරෙන්නේ හිම වැටෙන කාලෙ වෙද්දී ගොදුරු හොයාගන්න ටිකක් අමාරු වෙනවා. ඒක නිසා බඩගින්න වැඩි වුණාම හිමවලස ලී කෑල්ලක් හරි කොට කෑල්ලක් හරි අහුණාම ඒක කන්න පටන් ගන්නවා. කොට කෑල්ල හපන්න කට තුවාල වෙනවා, දත් බුරුල් වෙනවා. එතකොට ලේ ගලන්න පටන් ගන්නවා. ලේ රස එද්දී හිමවලහා හිතනවා ෂෝක් මස් කෑල්ලක් මට හම්බෙලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳට කන්න ඕන කියලා අර කොට කෑල්ල දත් කැඩෙනකන් හපනවා. ඊට පස්සේ ඌට ගොතුරක් හම්බුනහම කන්න විදියක් නැහැ. බඩගින්නේ මැරිලා යනවා. පාපයත් ඒ වගේ තමයි. හරි රසයි කියලා හිතාගෙන අපි කනවා. අපි එබ්බැහි වෙනවා ඒකට. අපිට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට මේ අපි විනාශයටයි යන්නේ කියලා. පාපය තුල ජීවත් වෙන්න. පාපය අපේ ජීවිතවල පැටව ගහනවා. පාපය අපේ ජීවිතවල පැටව ගහන්න පටන් ගත්තාම පාපෙන් තොර ජීවිතයක් ගැන අපිට හිතා ගන්නත් සමහර වෙලාවට බැරුව යනවා. පාපේ පැටව ගහනවා කියලා කිව්වයි. එක පාපයක් කෙරුවාම තවත් පාපයක් කරන්න පෙළඹෙනවා. ඒක නිසා තවත් පාපයක් කරන්න පෙළඹෙනවා. අර දාවිත් පව් කරපු කතන්දරය අහලා තියෙනව නේද? සුද්ධ බයිබලයේ තියෙනවා. මම අද පළවෙනි කියවෙමිතේට ඒක කියවන්නත් හිතලා පස්සේ හිතුවා නෑ පාවුල්තුමා රෝමරුන්ට ලියපු එකම කියවනවායි කියලා. ඒක කියනවා දාවිත් ලස්සන කාන්තාවක් ස්නානය කරනවා දැකලා ඒ කාන්තාවත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ කියලා හිතනවා. දාවිත් රජතුමා ඒ නිසා දාවිත් හිතපු දේ කරනවා. අවසානයේ මේ කාන්තාව දැනුම් දෙනවා මම ගැබ් අරගෙන කියලා. දාවිත් එතකොට තමයි මතක් වෙන්නේ මම රජතුමානේ මං කොහොමද එහෙම දේවල් කරන්නේ? ඊට පස්සේ තමන් කරපු වැරද්ද මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා උරියා පිට පටවන්න හිතාගෙන ඔහුව යුද පිටියෙන් ගෙන්නනවා දාවිත්. ගෙන්නලා කියනවා. ගෙන්නලා මේ මිනිස්සයා වංචා සහගතව රවට්ටන්න හදනවා. කියනවා අද ගෙදර ගිහිල්ලා භාර්යාවත් එක්ක සන්තෝෂෙන් ඉඳලා නිවාඩුවක් අරගෙන නැවත යුද පිටිනට යන්න කියලා. මේ මිනිස්සයා කියනවා මගේ සහෝදරයෝ අන්න හරි යුද්ධ පිටියේ යුද කරනවා මම කොහොමද ගෙදර ගිහිල්ලා භාර්යාවත් එක්ක සන්තෝෂෙන් ඉන්නේ මට බෑ. දාවිත්ගේ උපාය වැරදෙනවා. දාවිතුත් වැඩ අතාරින්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයාට සිහි නැති වෙනකම් බොණ්ඩ දෙනවා. බොණ්ඩ දීලා ගෙදරට අරින්න හදනවා. ගෙදරට යන්න කියලා යවනවා. මේ මිනිස්සයා ගිහිල්ලා ගේට්ටුව ළඟ වැටලා නිදා ගන්නවා. පහෝදා උදේ දාවිත් ආරංචි නම් මූ ගෙදර ගියේ නැහැ. ගේට්ටුව ළඟ වැටලා නිදාගත්තයි කියලා. මොනම විදිහකින්වත් මිනිස්සයව ගෙදරට යවන්න බැරුව ගියාම අවසානයේ දාවිත් මේ මිනිස්සයව යුද්ධ පිටියට යවනවා. සේනාධිපතියට ලියුමකුත් එක්ක ඔහුව යුද්ධයේ දරුණුම තැනට දාලා ඔහු මැරෙන බවට වග බලා ගන්න කියලා. නේ. කාම ආශාවෙන් පටන් ගන්න පාපී ජීවිතය මිනි මැරීමකින් තමයි ඉවර වෙන්නේ. ඒ අතරතුර පව පැටව ගහනවා. පොඩියට පටන් ගන්න පාපය අපේ ජීවිතේ හැම දවසෙම පුංචි බොරුවක් කිව්වහම ඊට පස්සේ ඒක වහන්න තව එකක් කියනවා. ඊට පස්සේ ඒක වහන්න යම් කිසි දෙයක් කරනවා. මේ විදිහට කරලා අවසානයේ ගොඩ එන්න බැරි තරම් පාප ගොඩක අපි එරෙනවා. පාපේ හරියට පිළිලයක් වගේ. නේ. මේ පිළිල දැකලා නැත්තම් මෙන්න මේ අඹ ගහේ තියෙනවා. පිළිල බලා ගන්න. ඈ පිළිල දැකලා තියෙනවද නේද? පිළිලේ මොකද කරන්නේ? පිළිලය සාමාන්‍යයෙන් ගහක සාරය උරාගෙන ඒ ගහ මත වැඩෙනවා. නේද? ගහ මත වැඩෙනවා. ටිකක් කල් කොහොම වැඩෙන්න ඇරියොත් මොකද වෙන්නේ? අර ගහේ පොත්ත පසාරු කරාගෙන ඒකේ මුල් යනවා ගහ ඇතුළට. ටිකෙන් ටික මුල ඇතුළට යන්න ගහේ සාරය වැඩිපුර මේක උරා ගන්නවා. පිළිලේ උරා ගන්නවා. පිළිලය ගහ මත වැඩෙන්න ගහේ පළදාව ටික අඩු වෙනවා. ටික අඩු වෙලා ගහ මැරිලා යනවා. පාපයත් ඒ වගේ තමයි. දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතය තුළ අපි පූර්ණ ලෙස පළ දැරීම. ජේසුස් ස්වාමීන් වහන්සේ අපිට බොහොම පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේගේ අභිප්‍රාය උන්වහන්සේගේ කැමැත්ත අපි පළ දරන එක. අපි පියාණන් වහන්සේ වගේ පූර්ණ ලෙස පළ දැරීම තමයි
උන්වහන්සේ කැමැත්ත කියලා. හැබැයි පාපය අපේ ජීවිතය තුළට ඇවිල්ලා අපේ ජීවිතයේ සාරය ටික ටික උරා ගන්න පටන් ගත්තාම අපිට ඵල දරන්න බැරුව යනවා. දවසින් දවස අපේ ජීවිතේ ඵලබරකම අඩු වෙන්න ගන්නවා. ඵලදාව අඩු වෙන්න ගන්නවා. අපේ ජීවිතයේ යහපත් ඵල දැරීම අඩු වෙලා ටිකෙන් ටික අපි පාපය තුළ මිය යනවා. ප්‍රමාන්තේනි. ඒක නිසා පාපය අපේ ජීවිතයෙන් අයින් කරන්නම අවශ්‍යයි. පාපය අපේ ජීවිතෙන් අයින් කරේ නැත්නම් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව දෙවියන් වහන්සේ ඔබට මට දීපු ඉලක්කයට යන ගමන යන්නට අපිට බැරුව යනවා. ඒක නිසා පාපය අපේ ජීවිතෙන් අයින් කරන්නට ඕනේ. පාපය අපේ ජීවිතෙන් අයින් කරන්න ඉස්සෙල්ලාම අපිට පාපය පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. අර පාවුලතුමා කියනවා වගේ ධර්මිෂ්ඨ කිසිවෙක් නැහැ. මමත් ධර්මිෂ්ඨ නැහැ. ඒක නිසා මං ධර්මිෂ්ඨ නොවන විදිහේ දේවල් මොනවද කරන්න කියන අවබෝධය බොහොම පැහැදිලිව අපිට තියෙන්නට ඕනේ. ඊට පස්සේ ඒ අවබෝධයත් එක්ක අපි බැහැපත්ව පාපය පිළිගන්නට සූදානම් වෙන්නට ඕනේ. නාස්තිකාර පුත්‍රයාගේ උපමාව හොඳටම අපි දන්න උපමා කතාවනේ නේද? පුතා තාත්තගේ වස්තුව තාත්තගෙන් ලැබිච්ච වරප්‍රසාද නාස්ති කරලා නැති නාස්ති කරලා ඒවෙන් ජීවිතේ නැති කරාගෙන අන්තිමට අවබෝධ කරා ගන්නවා මම මොනතරම් පව්කාරයෙක්ද මම මොනතරම් අවාසනාවන්ත මිනිස්සෙක්ද. ඒක තේරුම් අරගෙන මේ පුතා පුංචි කතන්දරයකුත් හදාගෙන තාත්තව හොයාගෙන යන්න ලෑස්ති වෙනවා. පියාණනි මම ඔබට විරුද්ධව දෙවියන් වහන්සේට විරුද්ධව පව් කෙරුවා. ඒක නිසා ඔබේ පුත්‍රයා කියන්නට තරම් වටින්නේ නැහැ. ඔබේ පුත්‍රයා කියලා කියන්න එපා මට. මං එහෙම කියන්න වටින්නේ නැහැ. හැබැයි පුත්‍රයා නෙමෙයි අඩුතරමේ සේවකයෙක් කියන්නත් එපා. ගෙදර සේවකයන්ට අයිතිවාසිකම් තියෙනවා. නේ සේවකයෙක්ට අයිතිවාසිකම් තියෙනව නේද? ඔබ කොහේ හරි වැඩ කරද්දී ඔබේ ආයතනයේ සේවකයෙක් නම් ඒ ආයතනයේ අයිතිකාරයට නැත්නම් හාම්පුතාට හිතිච්ච ගමන් ඔයාගේ වැඩ ඉවරයි ඔයා අයින් වෙන්න එහෙම කියලා කියන්න පුළුවන්ද? බෑනේ නේ. එහෙම කිව්වොත් ලේබර් කෝට්ස් ගිහිල්ලා නඩු දාලා වන්දි ඉල්ලලා ගොඩක් දේවල් කරන්න පුළුවන් නේ. සේවකයන්ටත් අයිතිවාසිකම් තියෙනවා. පුතෙක්ට තරම් නැතත් සේවකයටත් අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි මේ පුතා තාත්තා ළඟට හැරලා යද්දි මම මාව සේවකයෙක් විදිහට බාර ගන්න කියලා කියන්න යන්නෙත් නැහැ. කියන්න යන්නේ මාව ඔබේ කුලීකාරයන්ගෙන් කෙනෙක් විදිහට බාර ගන්න. කුලීකාරයා කියන්නේ කවුද? නේ අපි හිතමු පල්ලියවත්ත බොහොම අපිරිසිදු වෙලා තියෙනවා. නේ පල්ලි ජනතාවට එන්න කිව්වට ආයෙ නෑ. දැන් ඔයාලා හරි හොඳයි. ඇවිල්ලා සුද්ධ වෛත්‍ර කරනවා නේ. ආයෙ නැතුව ගියොත් පාද මොකද කරන්නේ? කුලියට කෙනෙක්ව ගෙනල්ලා කුලිය මම ඔයාලට රුපියල් 2000 දෙන්නම් මේ ටික පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න මට කියලා සුද්ධ කරනවා නේ. සුද්ධ කරනවා ඉවරුණාට පස්සේ මොකද කරන්නේ? රුපියල් 2000 දීලා මිනිස්සයා යවනවා නේ. හෙට ඇවිල්ලා කියන්න පුළුවන්ද? ඊයේ මට වැඩ දුන්නා. ඒකින්ද අදත් අනිවාර්යෙන් වැඩ දෙන්න ඕනේ කියලා ෆාදර් ඇවිල්ලා කියන්න පුළුවන්ද හෙට? කුලිකාරයෙක්ට එහෙම අයිතියක් තියනවද? නෑනේ නේ. එහෙම අයිතිවාසිකමක් නැහැ. දවසේ වැඩ කරා නියමිත වැටුප අරගත්තා ගියා. එතනින් මහට අයිතිවාසිකමක් නැහැ. මට ඊයේ වැඩ දීපු ඉඳ අදත් දෙන්න ඕනේ. එහෙම නැත්නම් මම පොලිසිය යනවා. එහෙම කියන්න බෑනේ නේද? ඒතර කුලීකාරයෙක් කියන කෙනාට අයිතිවාසිකම් නැහැ. අයිතිවාසිකම් ඉල්ලන්න බෑ. මේ පුතා ගිහිල්ලා කියන්නේ තාත්තේ මාව කුලීකාරයන්ගෙන් කෙනෙක් විදිහට බාර ගන්න. ඒ තරම් බහැපත්. මට අයිතිවාසිකමක් නැහැ. මොකද මම ඔබේ දේවල් නැති නාස්ති කරපු කෙනෙක්. ඔබ මට දීපු වරප්‍රසාද අයථා විදිහට පාවිච්චි කරපු කෙනෙක්. ඒවා නැති නාස්ති කරපු කෙනෙක්. ඒවයින් මගේ ජීවිතය විනාශ කරගත්ත කෙනෙක්. ඒ නිසා මට අයිතිවාසිකම් නැහැ කියලා කියන්නේ. පුතා හැරලා යන්නේ එහෙම කියන්නේ. ප්‍රමාන්තේනි. දෙවියන් වහන්සේ ළඟට අපි හැරිලා එද්දී අපි ළඟත් අන්නේ අවබෝධය සහ බහැපත්කම තියෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ මගේ පස්සෙන් ඇවිත් මට ආදරය කරද්දී ඒ ආදරය නිසා උන්වහන්සේ මට බොහෝ දේවල් දීලා තියෙද්දී මං ඒ දේවල් නැති නාස්ති කරලා අයථා විදිහට පරිවර්තන ප්‍රයෝජනයට අරගෙන ඒ දේවල් වලින් මගේ ජීවිතයත් අනිත් අයගේ ජීවිතත් විනාශ කරලා මම දෙවියන් වහන්සේගෙන් ඈතට ගිය මිනිසෙක්. ඒක නිසා
අයිතිවාසිකමක් විදිහට මාව බාර ගන්න මං ඔබේ පුතෙක් දුවෙක් කියලා කියන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බහැපත් උන්වහන්සේ ළඟට අපේ හදවතේ ඇත්ත අරගෙන මම පෞකාරයෙක් මගේ අතින් මෙහෙම දේවල් සිද්ධ වුණා කියන අවබෝධයත් එක්ක දෙවියන් වහන්සේ ළඟට යන්නට ඕනේ. එහෙම යද්දී දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ අනුකම්පාව තුළ බාර ගන්න කැමතියි. අර පරිසවරයෙක් සහායකමියෙක් යාඥා කරන්න දේවස්ථානෙට ගිය කතාව අපි දන්නවා. ලුක්තුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ. පරිසවරයා ගිහිල්ලා දේවස්ථානයේ ඇතුළටම ඇවිල්ලා සුද්ධාසනයේ ඉස්සරහා ඉඳගෙන දෙවියන් වහන්සේට කතා කරලා කියනවා පියාණනි මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මං අර අය කැමියා වගේ පව්කාරයෙක් නොවෙච්ච එකට මම දවසට 5 වතාවක් යාඥා කරනවා මම 10න් කොටස දේවස්ථානෙට දෙනවා මම උපවාස කරනවා මම අරව කරනවා මේවා කරනවා මම ගොඩක් දේවල් කරනවා ඒ නිසා මං ඔබ වහන්සේගේ දරුවෙක් කියලා තමයි පරිසවරයා දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහලා යාඥා කරන්නේ. අර අය කැමියා දේවස්ථානයේ ඇතුළටවත් එන්නේ නැහැ. එළියේ ඉඳගෙන තමන්ගේ ලයට ගහගනිමින් පෞකාරයෙක් වෙච්ච මට සමා වෙන්න කියන යාඥාව කරන්නේ. ජේසුස් කියනවා. දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගෙන ගෙදර ගියේ පරිසවරයා නෙමෙයි එළියේ ඉඳන් ලයට ගසාගෙන බහැපත්ව අවංකව තමන්ගේ ඇත්ත පිළි අරගෙන යාඥා කරපු ඒ අය කැමියයි කියලා. එහෙම තැලිච්ච බිඳිච්ච කැඩිච්ච පොඩි වෙච්ච බහැපත් වෙච්ච හදවතක් දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. දෙවියන් වහන්සේ එහෙම අය බාර ගන්නවා. ඒක නිසා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අද දවසේ ඔබට මට ආරාධනා කරන්නේ අපේ ජීවිතයේ ඇත්ත හංගන්න නැතුව ඒ ඇත්තට මුහුණ දීලා ඒ ඇත්ත පිළි අරගෙන අහංකාර කමින් උඩඟුවෙන් ජීවත් වෙනවට වඩා මම පෞකාරයෙක් දෙවියන් වහන්සේගේ වරප්‍රසාද මම අයථා විදිහට පාවිච්චි කරපු කෙනෙක් උන්වහන්සේගෙන් ඈත් වෙච්ච කෙනෙක් කියන එක තේරුම් අරගෙන නැවත හැරිලා දෙවියන් වහන්සේ ළඟට එන්න. දෙවියන් වහන්සේ ළඟට එද්දී උන්වහන්සේ අපිව වැළඳ ගන්නට සූදානමින් ඉන්නවා. අර ඊයේ මම ඔබට කිව්වා සාතන්ගේ බලමුළු වලට අහු වුණාම පාපයට වැටුණාම අපේ අනන්‍යතාවය කියන සලුව සාතන් අපෙන් ඉවත් කරනවායි කියලා. දෙවියන් වහන්සේ දේව දරුකමේ සලුව නාස්තිකාර පුත්‍රයාටත් ඒ දේ සිද්ධ වුණා. තාත්තා ළඟට ඇවිල්ලා කිව්වට මාව කුලීකාරයෙක් විදිහට පිළිගන්න කියලා තාත්තා ඉස්සෙල්ලාම කරන්නේ අගනා සලුවක් එයාට අඳවනවා. කියන්නේ නැවත ඒ අනන්‍යතාවය ඒ පුතාට දෙනවා. ඇඟිල්ලට මුද්දක් දැම්මයි කියලා කියනවා. ඇඟිල්ලට මුද්දක් දාන්නේ ඇයි? විවාහයේදී දැම්ම නේද මුද්දක්? ඒ දැම්මේ රත්තරන් ගණන් හින්දා. නේද? ඇඟිල්ලට මුද්දක් දාන එකෙන් අපි අයිතිවාසිකම අඟවනවා. තාත්තා පුතාගේ ඇඟිල්ලට මුද්දක් දාද්දී පුතේ උඹ මට අයිති ආයෙත් උඹ මගෙන් ඈත් වෙලා ගියාට උඹ විනාශ වෙලා හිටියට උඹ මගේ දේවල් නැති නාස්ති කරාට නැවත උඹ මට අයිති කියලා තාත්තා පිළිගන්නවා. පාදවලට පාවහන් දාන්නට කියලා කියනවා. පාවහන් වලින් මොනවද කරන්නේ? අපිව ආරක්ෂා කරනවානේ. කටු ඇනෙන්නේ නැහැ. ජරාව පෑගෙන්නේ නැහැ. නේද? අපිව ආරක්ෂා කරනවා. පාදවලට පාවහන් දැමීම තුළින් තාත්තා මේ පුතාව සුරක්ෂිත කරනවා. ඒ වගේ දේව තාත්තා ඔබ මම අපේ ජීවිතයේ ඇත්ත තේරුම් අරගෙන අපේ පෞකාර භාවය පිළි අරගෙන උන්වහන්සේ ළඟට නැවතත් එනකම් බලාගෙන ඉන්නවා. ආදරෙන් අපිව වැළඳ ගන්න. නාස්තිකාර පුත්‍රයාව ආදරෙන් වැළඳගත්තා වගේ. ආදරෙන් අපිව උන්වහන්සේගේ දුවෙක් පුතෙක් විදිහට නැවත උන්වහන්සේගේ අනන්‍යතාවය අපිට දෙන්නට අපිව අයිති කරා ගන්න අපිව උන්වහන්සේ තුළ සුරක්ෂිත කරන්න දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ අපි හැමෝටම අද දවසේ ආරාධනා කරනවා අපේ හදවතේ ඇත්ත අරගෙන උන්වහන්සේ ළඟට එන්න කියලා. ඒක නිසා මේ කාලය තුල අවාසනාවකට අපිට සමගි සන්දානයේ ප්‍රසාද නිදානේ ලබා ගන්න බැරි වුණාට අපි දෙවියන් වහන්සේට අපේ හදවත ඔසවමු. අපේ පෞකාර බව පිළි අරගෙන ඒ වෙනුවෙන් දුක් මනස්තාප වෙලා මම දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහිල්ලා
විනාශ වෙමින් ඉන්න නිසා අනේ නැවත හැරිලා ගියාම දෙවි පියාණන් වහන්සේ මාව බාරගනී කියන විශ්වාසය තුළ අපි උන්වහන්සේ වෙතට හැරෙමු. අපේ පෞකාරභාවය පිළි අරගෙන ඒ පෞකාරභාවය අතහැරලා අපි අනිත් අයව රිදවන අවස්ථාවන් අතහැරලා අපි උඩඟුවෙන් ජීවත් වෙන මොහොතවල් අතහැරලා අපි රාගයෙන් ක්‍රෝධයෙන් මොහෙන් ජීවත් වෙන මොහොතවල් අතහැරලා අපි ලෝභකමින් තණ්හාවෙන් ජීවත් වෙන මොහොතවල් අතහැරලා අපි ඊර්ෂ්‍යාවෙන් අලසකමින් ජීවත් වෙන මොහොතවල් අතහැරලා අපේ ජීවිත යහපත් බහැපත් ජීවිත විදිහට අනිත් අයට ප්‍රසන්න දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිත බවට හරව ගන්නට හදවතින් අපේ පව් කසල ඉවත් කරලා ස්වාමීන් වහන්සේටත් මාත් එක්ක ජීවත් වෙන හැම දිනාටමත් ප්‍රසන්න පුද්ගලයෙක් වෙන්නට ධර්මිෂ්ඨකම යහපත්කම මගේ ජීවිතය තුළ ඇති කරා ගන්නට යුක්ති සහගත ආදරබර පුද්ගලයෙක් බවට පත් වෙන්නට මට අවශ්‍ය වරම් බර ප්‍රසාද ලබා දෙන්නට කියලා අපි සුළු මොහොතක් අපේ අත් දෙක වැඳගෙන යාඥා කරමු. කරුණාබර දේ මහත්මයාණනි, ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහය නිසා ඔබ වහන්සේ බහුල වූ වරප්‍රසාදයන් අපේ ජීවිතවලට දානය කරලා තියෙනවා. මේ ජීවිතය යහපත් ලෙස ගත කරන්නට ඔබ වහන්සේගේ මාර්ගය තුල ගමන් කරන්නට ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ජීවත් වෙන්නට ඔබ වහන්සේ අපිට ගොඩාක් අවස්ථාවන් දීලා තියෙනවා. ඒ හැම දෙයකටම ස්තුතියි පියන්නේ. නමුත් ඔබ වහන්සේ දීපු ඒ අවස්ථාවන් අපි ආයතා විදිහට පාවිච්චි කරලා පාපය තුල පාපයේ ආකර්ෂණයට යට වෙලා අපි ජීවිතය විනාශ කර ගනිමින් ඔබ වහන්සේගෙන් ඈතට ගිහිල්ලා මරණය තුල විනාශය තුල වැළලෙන්නට යන අවස්ථාවන් බොහොමයි. පියාණනි, නාස්තිකාර පුත්‍රයා වගේ මගේ පෞකාර භාවය නිසා මම වැටිලා ඉන්න තැන තේරුම් අරගෙන නැවත නැගිටින්නට ශක්තිය ධෛර්යය මට දෙන්න. මම එක පියවරක් ඔබ වහන්සේගේ පැත්තට ගද්දී ඔබ වහන්සේ පියවර 10ක් මගේ පැත්තට ගන්න බව මතක් කර ගන්නට ඔබ වහන්සේගේ ආදරය මගේ පසුපස්සේ හඹාගෙන එන බව තේරුම් ගන්නට ඔබ වහන්සේ තුල සැනසීම හොයනකන් මගේ ආත්මයට සැනසීමක් නැති බව තේරුම් ගන්නට එහෙම තේරුම් අරගෙන පාපය අතහැරලා ඔබ වහන්සේ ළඟට එන්නට මට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ මඟ පෙන්වීම දානය කරන්න. ඔබ වහන්සේත් එක්ක එකතු වෙලා දේව දරුකමේ අනන්‍යතාවය තුල ඔබ වහන්සේගේ ආදරය තුල ඔබ වහන්සේට අයිති වෙලා ඔබ වහන්සේගේ රැකවරණය අත්දකිමින් මගේම සහෝදර සහෝදරයන් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන්නට මට අවශ්‍ය මඟ පෙන්වීම දානය කරන්න. මේක ඉද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. දැන් අපි අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දෙවියන්න් වහන්සේට යාඥා කරමු. ආදර දෙවි පියාණනි, ශුද්ධ සභාවේ නේරානන් ඇතුළු ගී පැවිදි පූජක සෑම දෙනා ආශිර්වාද කර ජනතාව සැබෑ මනස්ථාපනයක් කරා යොමු කරවීමට ඔවුන් සැමට අවසි වරම් ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මනව. ආදර දෙවි පියාණනි, අප මේ සම්ජනතාවට අර්ථවත් මංගල්‍යයක් සැමරීමට ප්‍රථම සැබෑ මනස්ථාපනයක් සිත් තුළ ඇති කර ගැනීමටත් පාපයන්ට දුක් වී යහපත් දිවියක් ගොඩනගා ගැනීමට අවසි වරම් ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මනව. ආදර දෙවි පියාණනි, රෝගී වොත්පල වී සිටින සෑම දෙනාට නිරෝගී සුවයද විශේෂාකාරයෙන් සහනය හා සැනසීමද නොඅඩුව ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මනව. ආදර දෙවි පියාණනි, මෙවර අප දේවස්ථානයේ මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා වෙහෙස වන සැමහට ශුද්ධ වූ කාර්මෙල් දේව මාතාවන්ගේ මැදිහත් කමින් ඔවුන්ගේ රැකී ආරක්ෂා ආශිර්වාද කර සියලු නපුරෙන් ඔවුන් ගලවා ගන්නා පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මනව. අපි සුළු මොහොතක් නිහඬව අපේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු. මේක ඉද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ආදර දූ දරුවනි මාගේ සහභාගී මෙම යාගය සියලු බලති දෙවි මහත්මයන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත් අත්වන සදාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනයක් අත්වන සදාද ඔබගේ හස්ත වලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවි ස්වාමිනී අප පුදන මේ යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත අනුව අප පරිශුද්ධවත් වී නවතාවයකින් යුතුව දිවි ගෙවීමට අපට වරම් ලැබේවා. සදාතන විපාකයක් කරගනු සඳහායි මගින් අපට මඟ සලස්වා දුන මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය උද යුතු උද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. අප ගලවා ගැනීම සඳහා ඔබ වහන්සේගේ දයාබර සැලැස්මෙහි ඔබ වහන්සේගේ මහත් මහිමය පහට ප්‍රකාශ වන්නේය. අප මුදා ගැනීමට ඔබ වහන්සේගේම දේව බලයෙන් ඉදිරිපත් වී අපට සමාන මිනිසකු මගින් එය සලසා දීමට ඔබ වහන්සේ කැමති වූසේක. මිනිස් භවයේ දුබලකමින් මිනිසා ඔබ වහන්සේ හා සබැඳියාව අහිමි කරගත් සඳ
ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ට මිනිස් දුබල බව පළඳවා ඔබ වහන්සේ අප හා නැවත සමයි කරන්න කරුණා කළසේක. එහෙන් සුරසේනා සමූහය ඔබ වහන්සේ ඉදිරියේ සිට සදාකල්හිම ඔබ වහන්සේගේ ගුණ වනන්නෝය. ඔවුන්ගේ ගීතරාවයන්ට අපගේ සාදුනාදයන්ට එක් කරගන්නාක් මෙන් අපි ඔබ වහන්සේගෙන් මෙලෙසින් අයද සිටිමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රද ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළොවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩනතුමාණෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලුම සවිශුද්ධතාවය උල්පත ඔබ වහන්සේමය. එහෙන් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබ වහන්සේගෙන් අවනතව අයද සිටිමු. අපේ සියදිනේ මේ පඬුරු අපෝදේශ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන්ම තමන් පවරා දෙනු පෙර පූ පෙරගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩාස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජන වැළඳු පසු උන්වහන්සේ සේම කුසලාන් රැගෙන නැවතත් තුති පුදා සෝකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවසුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලුම මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. පියාණනි ඔවුන්වහන්සේගේ මරණ දුත්තානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලාන්ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවෙහි සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් අප සියලු දෙනාම සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා අප සියලුම දෙනා ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද මැල්කම් කාඩිනල් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක හා පැවිදි පිරිසද මෙහි රැස් වී සිටින ඔබ වහන්සේගේ ආදර දූ දරුවන්ද සමගම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. මලව් අය වෙනුවෙන් ආඥා කරන මේ මොහොතේ මේ කොට්ටාසය තුළ නැසී ගිය සියලු දෙනා වෙනුවෙන්මත් අපි ආඥා කරමු. උත්තානයේ බලාපොරොත්තු වෙතුමියගේ අපගේ දෙමාපිය සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකයේ වෙත වුන් සියලු දෙනාම පිළිගත මැනව. අප සියල්ලන්ටම දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද එක් එක් කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගේ වූ සියලුම ශුද්ධවන්තයන්ද සමග සදාතන ජීවනයට සහභාගී වීමට අප සියලු දෙනාම සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව.
උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවී පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගැලවීම දායක අනුපන්තිම ප්‍රගුණ වී දේවෝපදේශයෙන් පුහුණු වී අපේ ඊතරව ස්වර්ග පියාණන් වහන්සේව ආමන්ත්‍රණය කරමින් අපේ වැරදි වලට අපේ පව් වලට සමාව දෙන්නට කියලා උන්වහන්සේගෙන් ඉල්ලමින් ඒ වගේම අපිට වැරදි කරන අයට සමාව දෙන්නට ඒ තුල දේව රාජ්‍ය ගොඩනගන්නට අපිට අවශ්‍ය වරම් වර ප්‍රසාද පත අපි මෙලෙසින් යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලුම අයහපතින් අපව මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. ඒට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලුම කරදරයන්ගෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා එම සභාවට මෙහි රැස් සිටින ඔබ වහන්සේගේ ආදර දූ දරුවන්ට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියලු දෙනා සමග නිරන්තරයෙන්ම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමගම සාමය වේදා ගනිමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාච බාලකයානෝ මෙන්න අපේ පාපීකාරී බව ගැන අවබෝධ කරගෙන බැහැපත් වේවා පිළි අරගෙන හදවතේ ඇත්ත අරගෙන දේව මහත්මයන්න් වහන්සේ ළඟට එන්නට අපිට ආරාධනා කරන අපගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රේමයේ භෝජනයට කැඳවනු ලැබුව අපි වාග්යවන්තයෝ වන්නෙමු. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සෝවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සරුදීරේ සදාතන ජීවනය කරපු සියලු දෙනාම ගෙන යනසේක්වා. ආමේන්.
බටේපොළ ශුදෝ කාර්මෙල් දේවමාතා දේවස්ථානයේ 140 වන වාර්ෂික මංගල්‍යයේ අද 7 වන නුවණේ. අද නුවණ දිව්‍ය පූජාවේ තේමා වුණේ මනස්ථාපනය තුල දේව ප්‍රේමයට ඇතුල් වෙමු යන්නයි. අද දිව්‍ය පූජාව සංවිධානය කළේ 13 සහ 14 වන කිතුණු ඒකකවලයි. ඒ නායක නායිකාවන් ඇතුළු උදවුණු සිල් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. දේවස්ථානයත් භූමියත් පිරිසිදු කරලා සූදානම් කිරීම ගැන. ඒ වගේම හෙට අපගේ 8 වන නුවාණය නම් අවසන් නුවාණය. හෙට තේමාව වන්නේ දෙව්මවුන් ආදර්ශය අනුව කිතුණු දිව්‍ය ගොඩනගමු යන්නයි. හෙට නුවාණ දිව්‍ය පූජාව සංවිධානය කරනු ලබන්නේ දිව්‍ය හෘද සමිතිය විසිනි. දිව්‍ය හෘද සමිතියේ සිල් දෙනාටම ආරාධනා කරනවා හෙට දිව්‍ය පූජාවට සහභාගී වන්නට. ඒ වගේම පැමිණ දේවස්ථානයත් භූමියත් සුද්ධ පවිත්‍ර කර පිරිසිදු කර සූදානම් කරන්නට කෙලිලා සිටිනවා. ජූලි 17 වෙනිදා සන්ධ්‍යා මෙහෙය සංවිධානය කරනු ලබන්නේ තරුණ සමිතිය විසිනි. ඒට පැමිණෙන්නේ කොළඹ අගරද ගුරු පදවියේ කැඳවීම් බාර ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමයි. තරුණ සමිතියේ දරුවන්ට එම සන්ධ්‍යා මෙහෙයට සහභාගී වන්නට ආරාධනා කරනවා. 18 වෙනිදා ඉරිදා උදෑසන 8ට මංගල මහා දිව්‍ය යාගය පැවැත්වෙනවා. ඒට පැමිණෙන්නේ කොළඹ පදවියේ පෞල් සේවා උපාධ්‍ය ගරු ක්ලෝඩ් නෝනිස් පියතුමයි. ඒ සංවිධානය කරනු ලබන්නේ මිසම් ධර්ම සේවා සභාවයි. මිසම් ධර්ම සේවා සභාවේ සිල් දෙනාටම ආරාධනා කරනවා ඒ මංගල දිව්‍ය යාගයට සහභාගී වන්නට. ඒ වගේම සන්ධ්‍යා මෙහෙයත් මංගල මෙහෙයදීත් එම කියවීම ඒ වගේම එම තේමාවන් වලට සහභාගී වන අයට විශේෂ පෙරහුරුවක් හෙට
දිව්‍ය පූජාවෙන් පසුව පැවැත්වෙනවා. එය පැමිණෙන්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මංගල දිනේ සවස් 4ට ආශ්චර්යමත් සුදු කාර්මෙල් දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර ආරම්භ කරනු ලබනවා. පෙරහැර දේවස්ථානයෙන් ආරම්භ වී කාර්මෙල් වත්ත ගාමන්ට කාසලින් හැරී නැවත ප්‍රධාන මාර්ගයට පැමිණ කැරන්වත්ත සුදු සෙබස්තියන් මුනිතුමන්ගේ ප්‍රතිමාව දක්වා පැමිණ නැවත හැරී මහමගට පැමිණෙනවා. ඉන් අනතුරුව පෙරහැර තෙලඹු ගහමුල දක්වා ගමන් කර හැරී මඩම් පැල්ල මාර්ගයේ දිගේ සෙනකා උත්සව ශාලාව පාරේ කැරන්වත්තට පැමිණ ඒ සිට දූනගහ සෙවණටත් ඉන් අනතුරුව ඉඳුරාගාර පාරෙන් නැවත මීගමු පාරට පැමිණෙනවා. ඉන් අනතුරුව දූනගහ හන්දිය පසු කොට ගොඩිගමුව පාරේ මිරිස්මෝල දක්වා ගමන් කොට නැවත හැරී දූනගහ දේවාලය අසල දක්වා ගමන් කර නැවතත් දූනගහ හන්දිය දක්වා ගමන් කරනු ලබනවා. ඉන් අනතුරුව මිනුවන්ගොඩ පාරට හැරී බල්ලපාන දෙසට හැරෙන හන්දිය දක්වා ගමන් කොට නැවත දූනගහ හන්දියට පැමිණෙනවා. දූනගහ හන්දිය සිට බටේපොළ හන්දිය දක්වා ගමන් කොට අධිකාර මුල්ල මාර්ගයට හැරී මද දුරක් ගමන් කොට නිමල් නෝනිස් මහත්මයාගේ නිවස අසලින් නැවත හැරී දේවස්ථානයේ කරා පැමිණෙනවා. මේ මාර්ගය පිරිසිදු කර සරසන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම දේව මාතාවන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔබගේ නිවෙස් අසල රැඳී සිටින්නට කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම හෙට දිනේදී තරුණ සමිතියේ දරුවන් පැමිණෙනවා. ඒ කිතුණුවේකලින් පොල් එකතු කරන්නට කරුණාකර කිතුණුවේක නායකයන් මේ ස්ථානයක එකතු කර තබන්න. ඒ තරුණ සමිතියේ දරුවන් පැමිණෙනවා ඒ රැගෙන ඒම සඳහා. එවන අපි අවසානයේ ආඥාව සඳහා නැගිට සිටිමු. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අපට දැක් වූ ප්‍රේමයේ ආදර්ශයක් මේ ප්‍රසාද නිදානෙන් මගින් අපට දානය කළසේක් වේද. මේ ප්‍රසාද නිදානෙන් පෝෂණය වූ අපට එම ගැලවීමේ ඵල භුක්ති විඳීමට කරුණාවෙන් වරම් සලසා දුන්න මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දේ මහෝත්තමයාණන් වන පියානන්ද පුත්‍රයානන්ද ශුද්ධාත්මයානන්ද ඔබ සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන ස්වාමීන් වහන්සේ තුල සාමයෙන් සහ ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. කන්‍ය මරියනි සුද්ධ වූ කාර්මෙල් දේව මාතාවෙනි ජේසුස් ස්වාමි දරුවන් ඉදිරියේදී පාපී වූ අප නිසා යාඥා කළ මැනව. කන්‍ය මරියනි සුද්ධ වූ කාර්මෙල් දේව මාතාවෙනි ජේසුස් ස්වාමි දරුවන් ඉදිරියේදී පාපී වූ අප නිසා යාඥා කළ මැනව.
ඔබ හට පුදමු බැතින් ඔයගේ දුක් අදනු විසලනු මෙන මරියේ වටේ කුල අප මෞනී කාර්මෙල් අප රැජිනී දරුවන් දෙමු ඔබගේ රැකගනු මෙන මරියේ ක්‍රිස්තුමන්ගේ වාග්දාතවලට අප හේතුවන්තයන් වන පිණිස සුදු කාර්මෙල් දෙව් මාතාවෙනි අප නිසා යාඥා කළමනව යාඥා කරම්හ සර්වලබෝ දෙවී පියාණනී මෝක්ෂම්පන්න අති පිරිසිදු කන්‍යා වූ ආශිර්වාදලත් ශ්‍රී සලුධාතු මාතාවන්ගේ යාඥා ශ්‍රවණය කර අප වෙත දයානුකම්පාවී මෙලෙවේදී අපට ඕනෑ කරන යහපත් ඉෂ්ට ප්‍රසාදයන් දෙවා වදාරමින් මේ පරදේශයේ පසු කලෙක් බිති ඔබ වහන්සේගේ ප්‍රත්‍යක්ෂ වූ දර්ශනයක් ලැබේවායි කියා ඊතා බහැපත් ලෙස ආරාධනා කරම්හ. මේ කිදි අපගේ ස්වාමින් වූ ජේසුතුමන්ගේ සිරිමුණ මණ්ඩලය බලා අපට ලබා දුන මැනව. සාන්ත කුර්සය අඩයාලමින් අපගේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවී ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීතු සාන්තුගේත් නාමයෙන් ආමෙන්. ජෙස් පිහිටයි. Just wait, Father.